ආයුබෝවන් දුර පුතා හැමෝම අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි පහුගිය සතිවල සාකච්ඡා කරමින් හිටපු මූල්‍ය කල්පනාකරණය පාඩමට අදාළ මූල්‍ය පද්ධතිය කියන ඔබේ පාඩමට අදාළ කොටස. ඉතින් අපි පහුගිය වීඩියෝ එකේ කතා කරා ව්‍යාපාරවල විවිධ මූල්‍ය අවශ්‍යතා තියෙනවා. මේ මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඒ ව්‍යාපාර විවිධ මූල්‍ය සම්පාදන මාර්ග යොදා ගන්නවා. උදාහරණයක් වශයෙන් අපි හිතුවොත් ව්‍යාපාරයේ මූල්‍ය අවශ්‍යතාවයක් තියෙනවා ගොඩනැගිල්ලක් නඩත්තු කටයුත්තක් සිදු කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 10ක්. ව්‍යාපාරයේ ගොඩනැගිල්ල අත්දැකිය ගැනීම සඳහා රුපියල් ලක්ෂ 10ක මූල්‍ය අවශ්‍යයි. මේ මූල්‍ය අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා මේ ව්‍යාපාරයට පුළුවන් විවිධාකාර වූ මූල්‍ය සම්පාදන මාර්ග යොදා ගන්න. සමාගමක් වගේ ව්‍යාපාරයකට නම් හැකියාව තියෙනවා ණය නිකුත් කරන්න, එහෙමත් නැත්නම් කොටස් නිකුත් කරන්න, බැංකු ණයක් ලබා ගන්න, ඒ වගේ විවිධ මූල්‍ය සම්පාදන මාර්ග තියෙනවා. ඉතින් මේ මූල්‍ය අවශ්‍යතාවය තියෙන ව්‍යාපාරය අපි කල්පනා කරමු එයා යන ශ්‍රී ලංකාවේ වාණිජ්‍ය බැංකුවකට. ඔබ දන්නවා වාණිජ්‍ය බැංකුවක් කියන්නේ ජංගම ගිණුම් ආශ්‍රිත සේවාවන් පවත්වාගෙන යාම සඳහා විශේෂයෙන් අවසරයක් ලබා ගන්න මූල්‍ය ආයතනයක්. මේ ව්‍යාපාරය වාණිජ්‍ය බැංකුව ගාවට ගිහිල්ලා බැංකු ණයක් ඉල්ලා සිටිනවා. මෙන්න මේ මූල්‍ය සම්පාදන මාර්ගවලදී පාවිච්චි කරන මේ කොටස් ණයකර බැංකු ණය මේවා කියලා අපි කියනකොටේ මූල්‍ය උපකරණ. ඒ වගේම මේ ණය ලබා දී කොටස් නිකුත් කිරීම වගේ දේවල් වලදී මේ ආයතන වලට උදව් වෙන මේ වාණිජ්‍ය බැංකු ඒ වගේම කොටස් තරව කරුවන් මේ වගේ එකක් කියනවා මූල්‍ය ආයතන. එතකොට මේ අවශ්‍යතාවය සම්පූර්ණ ව්‍යාපාරයකට ඒ අවශ්‍යතාවයේ සපුරා ගැනීමේදී මූල්‍ය ආයතනයක් අතර උපකාරී වෙනවා. ඒ උපකාරී වීමේදී මේ දෙක අතර අතරමැද සම්බන්ධතාවයක් ඇති වෙන්නේ මූල්‍ය උපකරණයක් කරා. අපි හිතමු මෙන්න මෙහෙම මේ ලක්ෂ 10 ඉල්ලා සිටින වාණිජ්‍ය බැංකුව මේ ව්‍යාපාර ඉල්ලා සිටින අද ඇප්ලිකේෂන් එකේදී හෙට මේ ලක්ෂ 10 ඔප්ෂන් එක ණය. ඒ වගේ අවස්ථාවක මේ වාණිජ්‍ය බැංකුව අපි හිතමු මේ ඉල්ලන වාණිජ්‍ය බැංකුව A මේ ව්‍යාපාරයේ විසින් අයලන්නේ A කියන වාණිජ්‍ය බැංකුව. මේ වාණිජ්‍ය බැංකුව ගාව මේ වෙලාවට හෙට දෙන්න ලක්ෂ 10ක් නැහැ. හෙට දෙන්න ලක්ෂ 10ක් නැත්තම් එයාට මෙතනදී පාවිච්චි කරන්න පුළුවන් පොඩි උපාය මාර්ගයක් තියෙනවා. එයාට පුළුවන් ණය ගන්න තවත් වාණිජ්‍ය බැංකුව. අපි හිතමු A නම් වන වාණිජ්‍ය බැංකුව ලක්ෂ 10ක මුදල හෙට අවශ්‍ය වන ලක්ෂ 10ක මුදල ක්ෂණික ණයක් වශයෙන් එයා ඉල්ලනවා B නම් වන වාණිජ්‍ය බැංකුව. එතන මෙතනදී අපිට පැහැදිලිව වෙන්න තියෙනවා වාණිජ්‍ය බැංකුව කියන්නේ ව්‍යාපාරයක්. එයාට ඇති වෙන මූල්‍ය අවශ්‍යතාවයකදී එයාට පුළුවන් ඒ අංශයක වෙනත් ව්‍යාපාරයකට නැත්නම් වාණිජ්‍ය බැංකුවකින් ක්ෂණික ණය මුදලක් ගන්නවා. මේ ණය මුදල බැංකුවක් කියලා කියන්නේ නිරන්තරයෙන් මුදල් ලැබීම සිද්ධ වෙන ආයතනයක්. ඒක නිසා යා අවුරුදු ගාණක් ගෙවාගෙන යන්න මේ ණය මුදල ගන්න අවශ්‍යතාවයක් නැහැ. එයා මෙන්න මේ ගන්න ණය මුදල දින 7ක් වගේ කාලයක් ඇතුළත නැවත ගෙවන්න පුරුදු වෙනවා නම් මෙන්න මේ මෙතන විශේෂ තත්ත්වයක් නිර්මාණය වෙනවා. අපි මේ ණය මුදලට කියනවා වාණිජ්‍ය බැංකුවක් Tamante තිබෙන හදිසි මූල්‍ය උඩතාවයකදී තවත් වාණිජ්‍ය බැංකුවකින් ණය ලබා ගන්නවා නම් ඒකට අපි කියනවා अंतर बैंकु ඒක්ෂණ ණයක් කියනවා. එතකොට මෙන්න මේ වගේ මූල්‍ය සම්පාදන මාර්ග ව්‍යාපාර සම්පාදනය කිරීම සඳහා මූල්‍ය උපකරණ තියෙනවා. ඒ වගේම මූල්‍ය ආයතන තියෙනවා. ඔබට මේ වගේ අවස්ථාවක අනිවාර්යයෙන්ම සිහියට නැගෙන්න ඕනේ. අපි ඉගෙන ගත්තා ශ්‍රී ලංකාවේ බැංකු අතර සිදුවන මූල්‍ය ගණන පහසුවෙන් සහ කාර්යක්ෂමව කර ගැනීම සඳහා මහ බැංකුව වැඩිහත් වෙලා
නිර්මාණය කරලා තියෙනවා විශේෂ වූ පරිගණක පද්ධතිය. මූල්‍ය ආයතන අතර සිදුවන ගනුදෙනු පහසු කර ගැනීම සඳහා මූල්‍ය ආයතන එකිනෙකට සම්බන්ධ කරලා නිර්මාණය කරලා තියෙන මේ ක්‍රමවේදය පරිගණකගත ක්‍රමවේදය. මේක අපි හඳුන්වනවා RTGS විදිහට. එතකොට මේ බැංකුව අතර සිදුවන මුදල් හුවමාරු වීම සඳහා පහසුකම් සපයනවා මහ බැංකුව විසින් නිර්මාණය කරලා තියෙන මෙන්න මේ RTGS කියන පරිගණක පද්ධතිය තුලින්. එතකොට බලන්න මෙතනදී බැංකුව අතර සිදුවන ගනුදෙනු වලට ඒ අතරමැද ඉඳගෙන යම් සහයෝගයක් යම් උදව්වක් දෙනවා මහ බැංකුව. එහෙම නැත්නම් අපි මෙයාට මේ මධ්‍යගත මූල්‍ය අධිකාරිය කියලා. අපි බැංකු සම්බන්ධ 12 ශ්‍රේණි ඉගෙන ගන්න පාඩමේ අපි ඉගෙන ගන්න මේ RTGS විතරක් නෙවෙයි තවත් පරිගණක පද්ධති විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ මේ මුදල් සම්බන්ධ උමාරු වලට පහසු කර ගැනීම සඳහා පවත්වාගෙන යාම සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ මේ පරිගණක පද්ධති වලට කියනවා මූල්‍ය යටිතල පහසුකම්. දැන් බලන්න මේ කියන ව්‍යාපාරයක් අපි මේ උදාහරණයක් ගත්ත ව්‍යාපාරයක් අම්තුරු X කියලා මේ X නම් වන ව්‍යාපාරයට අවශ්‍ය මුදල් සම්පාදනය කරගන්න යා යන A නම් වන වාණිජ බැංකුවට ඒ අවස්ථාවේ A නම් වන වාණිජ බැංකුව සතුව මේ මුදල පවතින්නේ නැහැ. ඒක නිසා යා B නම් වන වාණිජ බැංකුවෙන් අන්තර් බැංකු ඒකීකරණ ණයක් ලබා ගැනීම සිදු කරනවා. ඒ අන්තර් බැංකු ඒකීකරණ ණය ලබා ගැනීමේදී අදාළ කටයුතු අතරමැදි වශයෙන් ඉඳගෙන අතරමැද ඉඳගෙන අධීක්ෂණය කරන ලබන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එහෙම නැත්නම් අපේ ශ්‍රී ලංකා තුල ක්‍රියාත්මක මන්ත්‍රී මූල්‍ය අධිකාරිය විසින් එහිදී උමාරු සඳහා උදව් කරන RTGS නම් පරිගණක පද්ධතිය. එතකොට මේ මූල්‍ය අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා මෙතන මේ බලන්න මූල්‍ය ආයතන ඒ වගේම මූල්‍ය උපකරණ ඒ වගේම මූල්‍ය යටිතල පහසුකම් ඒ වගේම මධ්‍යගත මූල්‍ය අධිකාරිය මේ ආදී වශයෙන් විශාල සාධක ප්‍රමාණයක ගොන්නක් විසින් මේ ව්‍යාපාරයට සහයෝගය ලබා දීම සිදු වෙනවා. ඉතින් මෙන්න මේ මූල්‍ය අවශ්‍යතාව සපුරා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වල මේ දේවල් ටික මීට අමතරව මෙතන අපිට අඳුර ගන්න පුළුවන් මේ අවශ්‍යතාවය ඇති පාර්ශවයක් සහ මේ අවශ්‍යතාවය වෙනුවෙන් යමක් සම්පාදනය සේවා සපයන කෙනෙක්. මේ යමක් අවශ්‍ය කෙනෙක් සහ යමක් සපයන කෙනෙක් අතර මේ ඇතිවන සම්බන්ධතාවය මේ වගේ අවස්ථාවක් අපිට වෙළඳපළක් විදිහට විග්‍රහ කරන්න පුළුවන්. ඉතින් මේක මුදල් අවශ්‍ය පාර්ශවයක් සහ ඒ මුදල් සම්පාදනයේ ඒ මුදල් සැපයීම සිදු කරන පාර්ශවයක් අතර ඇතිවන සම්බන්ධතාවයක් මත පදනම් වෙච්ච අවස්ථාවක් නිසා අපි මේක නිකන් වෙළඳපළක් නෙවෙයි අපි මේක මූල්‍ය වෙළඳපළක් විදිහට හඳුන්වනවා. එතකොට මේ ව්‍යාපාරයට අවශ්‍ය වෙන අර මුදල් සම්පාදනය කරගන්න එයා යන මූල්‍ය වෙළඳපළ තත්වයකට ඒ මූල්‍ය වෙළඳපළ තුල කුමාර වෙනවා මූල්‍ය උපකරණ. ඒ වගේම මේ මූල්‍ය වෙළඳපළ තුල මූල්‍ය ආයතන ඉන්නවා. මේ මූල්‍ය ආයතන වල කටයුතු අධීක්ෂණය කරන්න මධ්‍යගත මූල්‍ය අධිකාරියක් ඉන්නවා. මධ්‍යගත මූල්‍ය අධිකාරිය විශාල වශයෙන් මේ මූල්‍ය වෙළඳපළේ කටයුතු නියාමනය කරනවා. ඒ වගේම මූල්‍ය වෙළඳපළේ පහසුකම් සපයන තවත් කාංශයක් තියෙනවා ඒ තමයි මූල්‍ය අධිකාරිය පහසුකම්. ඉතින් මෙන්න මේ මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට අදාළ ක්‍රියාත්මක වන මේ සියල්ල විකතුව අපි විග්‍රහ කරන දුන්නේ මූල්‍ය පද්ධතිය විදිහට. ඉතින් මේ මූල්‍ය පද්ධතිය තුළ තියෙන මේ අංග අපි පහ උදාහරණ වශයෙන් කතා කරනවා. මේ පහ අපි වෙන වෙනම සාකච්ඡා කිරීම කරන්න ඕනේ ඉතා වැදගත්. අපි මේ මූල්‍ය පද්ධතිය තුළ තියෙන මූල්‍ය වෙළඳපළ කියන කොටස සාකච්ඡා කරන්න ආරම්භ කරමු. මූල්‍ය වෙළඳපළ අපි ඉගෙන ගත්ත මූල්‍ය අවශ්‍යතා තියෙන අය ඉන්නවා. ඒ අරමුදල් සම්පාදනය කරන්න මේ මූල්‍ය අවශ්‍යතා ඇති පාර්ශ්ව සහ අරමුදල් සම්පාදනය කරන්න අතර
සම්බන්ධතාවයක් ඇති වෙන තත්ත්වයක් අවස්ථාවක් අපි විග්‍රහ කරනවා මූල්‍ය වෙළඳපළක් විදිහට. ඉතින් මේ මූල්‍ය වෙළඳපළකට උදාහරණ විදිහට අපිට මෙන්න මේ වගේ තත්ත්වයක් උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. සමාගම් වලට අවශ්‍ය අමුදල් සම්පාදනය කරගන්න එයා කොටස් නිකුත් කරනවා. සමාගමක් කොටස් නිකුත් කරනකොට ආයෝජකව ඇවිල්ලා අමුදල් සම්පාදනය කිරීමෙන් ඉන්නේ. එතකොට මේක මූල්‍ය වෙළඳපොළ තත්ත්වය. ඒ වගේම සමාගම් විසින් ණය කර වාණිජ්‍ය පත්‍රිකා වගේ දේවල් නිකුත් කරනවා. සමාගම් වල තියෙන මූල්‍ය අවශ්‍යතාවලදී අවශ්‍ය අමුදල් සපයා ගන්න ණය කර වාණිජ්‍ය පත්‍රිකා වගේ දේවල් කරනකොට විවිධ ආයෝජකයෝ අමුදල් සම්පාදකයන් විදිහට ඇවිල්ලා ඒවයි මුදල් ආයෝජනය කරලා ඒ සමාගමට අවශ්‍ය අමුදල් සම්පාදනය කරන්න උදව් වෙනවා. ඒතකොට ඒක මූල්‍ය අවශ්‍යතාවයක් තියෙන අය සහ අමුදල් සම්පාදකයන් අතර යම් සම්බන්ධතාවයක් ඇති වෙන තත්ත්වයක් නිසා අපි ඒක විග්‍රහ කරනවා මූල්‍ය වෙළඳපළක් විදිහට. ඒ වගේම අපි කියමු වාණිජ්‍ය බැංකුව. අන්තර් බැංකු ඒක්ෂණ ණය ලබා ගන්න. වාණිජ්‍ය බැංකුවකට හදිසි මූල්‍ය අවශ්‍යතාවයක් ආවා. එයාට ඉන්න තව වෙනම වාණිජ්‍ය බැංකුවකින් අර මුදල් ණයට ලබා ගැනීම කරනවා. ඒ ණය මුදල් අපි කියන අන්තර් බැංකු ඒක්ෂණ ණය. එතකොට මේකත් මූල්‍ය වෙළඳපළක්. මොකද මුදල් ඕනි කෙනෙක් ඉන්නවා. ඒ මුදල් ලබා දෙන පාර්ශ්වයක් ඉන්නවා. ඔවුන් අතර සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒක පැහැදිලිව මූල්‍ය වෙළඳපොළ තත්ත්වයක් විදිහට විග්‍රහ කරන්න. ඒ වගේම රජය අපි දන්නවා රජයට විශාල වියදම් ප්‍රමාණයක් ආවරණය කර ගන්න තියෙනවා. මේ වියදම් ආවරණය කර ගැනීම සඳහා රජයට විවිධ ආදායම් මාර්ග තියෙනවා. සමහර අවස්ථාවල රජයේ වියදම් පියව ගන්න ආදායම් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවල රජයට සිදු වෙනවා අනිවාර්යෙන්ම ණයපදවල කාගෙන් හරි අමුදල් ලබාගෙන ඒ වියදම් පියවීමේ කටයුතු නිරත වෙනවා. ඒ වගේ අවස්ථාවක රජයට පුළුවන් දේශීය මූල්‍ය ආයතන වලින් ණය ගන්න. වාණිජ්‍ය බැංකු වලින් මූල්‍ය සමාගම් වගේ අයකින් ණය ගන්න. එතකොට මූල්‍ය අවශ්‍යතාවයක් රජයට තියෙනවා. ඒ අමුදල් සම්පාදනය කරනවා විවිධ මූල්‍ය ආයතන විසින්. රජයේ මේ විදියට ණය ගන්න තත්ත්වයේ මුදල් අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් අර මුදල් සම්පාදනය කරන අතර සම්බන්ධතාවයක් ඇති වෙන අවස්ථාවක් නිසා අපිට ඒක විග්‍රහ කරන්න පුළුවන් මූල්‍ය වෙළඳපළක්. ඉතින් මේ විදිහට මේ මූල්‍ය වෙළඳපළවල තුල විවිධ ආකාරයකට මේ මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සිද්ධ වෙනවා. ණයට ගන්නවා කොටස් නිකුත් කරනවා කියන්නේ. ඉතින් මේ සමහර මූල්‍ය අවශ්‍යතා අපිට පැහැදිලිවම දකින්න තියෙන මේ අමුදල් සම්පාදනය කර ගැනීම කරන්නේ මේ මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මුදල් වෙළඳපළවල තුළ සමහරලාට අමුදල් සම්පාදනය කර ගැනීම කරගන්න කෙටි කාලයක්. දැන් අපි උදාහරණයක් විදිහට කිව්වා වාණිජ්‍ය බැංකු සහ වාණිජ්‍ය බැංකු අතර වුමාරු වෙනවා ඒක්ෂණ ණය. දින 7යි පියවීමේ කාලය. ඒක අපිට උදාහරණයක් විදිහට දක්වන්න පුළුවන්. කෙටි කාලීන මූල්‍ය සම්පාදනය කර ගැනීම වාණිජ්‍ය බැංකුවක් විසින් තවත් වාණිජ්‍ය බැංකුවක් එක්ක එකතු වෙලා කරනවා. අන්න ඒ වගේ මූල්‍ය වෙළඳපොළ තුළ තියෙන කෙටි කාලීන ක්‍රමවේදයක් පාවිච්චි කරලා තමන්ගේ මූල්‍ය අවශ්‍යතා කෙටි කාලීනව සපුරා ගන්නවා. ඒ වෙළඳපොළ තත්ත්වයන් අපි කියන මුදල් වෙළඳපොළක් කියනවා. හැබැයි සමහර අවස්ථා දිගු කාලීන. ඒ නිසා ඒ වගේ අවස්ථාවල කෙටි කාලීන දින 7කින් ගෙවන්න අවුරුද්දකින් ගෙවන්න නැත්නම් කෙටි කාලීන ක්‍රමවේද වලින් අරමුදල් සම්පාදනය කර ගැනීම යෝග්‍ය වන්නේ නැහැ. අපි හිතමු ගොඩනැගිල්ලක් ඉදි කරන්නේ අලුතෙන් ගොඩනැගිල්ලක් ඉදි කරලා රුපියල් කෝටියක වගේ මුදලක් යනවා ව්‍යාපාරයකට. ඒ ව්‍යාපාරයට පුළුවන් වාණිජ්‍ය බැංකුවකින් ණයක් ලබා ගන්න. එහෙම නැත්නම් කොටස් නිකුත් කරන්න. ඒ වගේ දුකාලින මූල්‍ය අවශ්‍යතාවයක් සපුරා ගැනීම සඳහා ටිකක් වෙනස් ක්‍රමවේද පාවිච්චි කරන්න පුළුවන්.
ඒ අවශ්‍යතාවය දිගු කාලීන නිසා ඒ අරමුදල් නැවත බේරුම් කරන්න තියෙන දිගු කාලයකින් නිසා අපි කියනවා ප්‍රාග්ධන වෙළඳපොළක් කියලා. ඉතින් බලන්න මූල්‍ය අවශ්‍යතා තියෙන අයට ඒ අරමුදල් සම්පාදනය කරලා දෙන අය සම්බන්ධ වන වෙළඳපොළ තත්ත්වය අපි විග්‍රහ කරනවා මූල්‍ය වෙළඳපොළක් විදිහට. ඉතින් මේ මූල්‍ය වෙළඳපොළ තුළ සමහර අයගේ මූල්‍ය අවශ්‍යතා කෙටි කාලීනයි. ඒක නිසා ඒගොල්ලෝ අරමුදල් සම්පාදනය කරගන්න කෙටි කාලීන ක්‍රමවේදයන් පාවිච්චි කරලා ඒ වගේ තත්ත්වයක් මුදල් වෙළඳපොළක් විදිහට විග්‍රහ කරනවා. සමහර අයගේ මූල්‍ය අවශ්‍යතා දිගු කාලීන නිසා ඒගොල්ලන්ට දිගු කාලීන අරමුදල් සම්පාදන ක්‍රමවේදයන් වලට යන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ දිගු කාලයක් මත පදනම් වෙලා නිර්මාණය වෙන මූල්‍ය වෙළඳපොළවල් අපි විග්‍රහ කරනවා ප්‍රාග්ධන වෙළඳපොළවල් විදිහට. දැන් අපි බලමු මොකක්ද මේ මුදල් වෙළඳපොළක් කියන්නේ? අපි කිව්වා මූල්‍ය පද්ධතිය ඇතුලේ මූල්‍ය වෙළඳපොළවල් තියෙනවා. මේ මූල්‍ය වෙළඳපොළ ඇතුලේ තියෙන කෙටි කාලීන ස්වභාවයේ අරමුදල් සම්පාදන මාර්ග වලින් සමන්විත වන වෙළඳපොළ අපි මුදල් වෙළඳපොළ විදිහට විග්‍රහ කරනවා. මේ මුදල් වෙළඳපොළ තුළ අපිට මේකට උදාහරණ සාර්ථක වෙළඳපොළ තත්ත්වයන් කිහිපයක් පැහැදිලිව අඳුරගන්න තිබුණා. මේ පහසු දෙක තමයි අපි පෙර සාකච්ඡා කරපු විදිහට අන්තර් බැංකු ඒක්ෂණ ණය උමාවෙන් සිද්ධ වන අන්තර් බැංකු ඒක්ෂණ ණය වලින් මේ අන්තර් බැංකු ඒක්ෂණ ණය කියලා කියන්නේ වාණිජ බැංකුවක් තවත් වාණිජ බැංකුවක් ගාවට ගිහිල්ලා ණය අරන් දෙනවා කෙටි කාලෙ. මේකේ නැවත ගෙවීමේ කාලය දින 7යි. වාණිජ බැංකුවකට ඇති වෙන හදිසි මූල්‍ය අවස්ථාවකදී තවත් වාණිජ බැංකුවක කෙටි කාලීනව ණය ලබා ගැනීම සිදුවන වෙළඳපොළ අපි විග්‍රහ කරනවා අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ. මෙදී සිද්ධ වෙන්නේ මහ බැංකුව හරහා. එහෙම නැත්නම් අපි කියනවා මධ්‍යගත මූල්‍ය අධිකාරිය හරහා. අපි හිතමු A සහ B වශයෙන් මේ වාණිජ බැංකු දෙක. මේ මධ්‍යගත මූල්‍ය අධිකාරිය තුල අනිවාර්යයෙන්ම A කියන වාණිජ බැංකුවට ගිණුමක් සහ B කියන වාණිජ බැංකුවට ගිණුමක් පවතිනවා. අපි හිතමු A කියන වාණිජ බැංකුවේ ගිණුම දැන් තියෙන්නේ රුපියලයි. B කියන වාණිජ බැංකුවේ ගිණුම රුපියල් 10ක් තියෙනවා කියලා හිතමු. A නම් වන වාණිජ බැංකුව B නම් වන වාණිජ බැංකුවෙන් අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ තුලදී රුපියල් 5ක ණයක් දීලා මේදී සිද්ධ වෙන්නේ මේ මධ්‍යගත මූල්‍ය අධිකාරිය තුල මේ වාණිජ බැංකු නමින් කියන ගිණුම් හරහා. ඒ ගිණුම් තුල B ගේ ගිණුමේ ශේෂයෙන් රුපියල් 5ක් අඩු වෙලා A ගේ ගිණුමේ ශේෂයෙන් රුපියල් 5ක් එකතු. ඒ කියන්නේ ණය ගැනීමෙන් පසුව මධ්‍යගත මූල්‍ය අධිකාරියේ තියෙන A ගේ නමින් තියෙන ගිණුමේ ශේෂය රුපියල් 6 දක්වා ඉහළ යනවා. නමුත් B කියන මූල්‍ය ආයතනයේ නමින් තියෙන ගිණුමේ ශේෂය රුපියල් 5 දක්වා පහළ යනවා. ඉතින් මේ විදිහට තමයි අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ තුල ණය මුදල් උමාවෙන් සිද්ධ වෙන්නේ. ඒ ණය මුදල් පැහැදිලිවම දින 7ක නැවත ගෙවීමේ කාලයක් සහිතව. ඒ කියන්නේ නැවත ගෙවීමේ උපරිම කාලය දින 7යි. බොහෝ විට පැය 4 වෙන්නත් පුළුවන්. උපරිම කාලය පැය 7යි. ඒ පැය 7 දින 7යි දින 4 යනකොට තමයි ණය ලබා ගැනීම සිදු වෙන්නේ. ඊළඟ උදාහරණයක් අපි යමු. අපි දන්නවා රජය එයාට ඇති වෙන හදිසි මූල්‍ය අවශ්‍යතාවලදී දේශීය මූල්‍ය ආයතන වලින් ණය ලබා ගැනීම කරනවා. හැබැයි අපි පෙර වීඩියෝ වල සාකච්ඡා කළා වගේ ඒ ණය ලබා ගැනීම නිකම්ම අපිට ගියක් කරන්න බැහැ. එයාට සිද්ධ වෙනවා ඒ ණය නැවත පොලියත් එක්ක යම් කාලයක් තුළදී ගෙවන බවට පොරොන්දු වෙලා ලිඛිත නීත්‍යානුකූල ලියවිලි නිකුත් කරලා මේ ණය ලබා දීම සිදු කරන මූල්‍ය ආයතන වල. ඉතින් මෙතනදී
මේ මූල්‍ය අවශ්‍යතාවයේ තියෙන රජයට උනාට මූල්‍ය ආයතනත් එක්ක සම්බන්ධ වෙන්න රජයට ඍජුව බෑ. ඒකදී අනිවාර්යයෙන්ම රජයට සිද්ධ වෙනවා රජයේ නියෝජිතයා විදිහට මධ්‍යගත මූල්‍ය අධිකාරිය පාවිච්චි කරනවා. ශ්‍රී ලංකාවේ විදිහට නම් ශ්‍රී ලංකා මහ බැංකුව පාවිච්චි කරනවා. ඉතින් මේ රජයට මුදල් ඕනි කියලා රජය මුලින්ම කියන්නේ මහ බැංකුව. මහ බැංකුව රජය වෙනුවෙන් පොරොන්දු නෝට්ටු වැනි ලියවිලි නිකුත් කරලා මූල්‍ය ආයතන වලට අපි මේ අවස්ථාවේ මූල්‍ය ආයතන වලට කියන්නේ ප්‍රාථමික අලෙවිකරුවන් කියන්නේ. ඒ ප්‍රාථමික අලෙවිකරුවන්ට නීත්‍යානුකූල ලිඛිත ලියවිලි නිකුත් කරලා ඒ ලියවිලි මත පදනම් වෙලා මහ බැංකුව ඔවුන් සතු අරමුදල් ණය පත්‍රයක් ලබා ගැනීම කරනවා. මේ මහ බැංකුව රජය වෙනුවෙන් අරමුදල් ණය ලබා ගැනීමේදී නිකුත් කරන මේ ලියවිලි වලට අපි කතා කරලා රජයේ ස්වයංපත්. ඉතින් රජයේ ස්වයංපත් සමහර වෙලාවට නිකුත් කරනවා දිගු කාලයකට ණය ගෙවීමේ කාලයක් සහිතව අපි අවුරුදු 10ක් වගේ. සමහර වෙලාවට නිකුත් කරනවා කෙටි කාලීන නැවත ගෙවීමේ කාලයක් සහිතව මේ ලබා ගන්න ණය. අන්නේ කෙටි කාලීනව නැවත ගෙවීමේ කාලයක් සහිතව මේ රජයේ ස්වයංපත් නිකුත් කරලා මේ ණය ලබා ගැනීමට අදාළ දඬුවම් ඉන්නේ මුදල් වෙළඳපොළ තුළට. ඉතින් මේ විදිහට කෙටි කාලයක් තුළ නැවත ගෙවන බවට පොරොන්දු වෙලා නම් මේ මහ බැංකුව රජයේ වෙනුවෙන් ණය ලබා ගැනීම කරන්නේ. ඒ දෙන නීත්‍යානුකූල ලියවිලි අපි හඳුන්වනවා භාණ්ඩාගාර බිල්පත්. අපි මේ වෙළඳපොළ හඳුන්වනවා භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ. භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ තුළ සිද්ධ වෙන්නේ රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රාථමික අලෙවිකරුවන් සතු අරමුදල් ණය ලබා ගැනීම කරනවා ඔවුන් වෙත භාණ්ඩාගාර බිල්පත්. භාණ්ඩාගාර බිල්පත් කියන්නේ රජයේ වෙනුවෙන් මහ බැංකුව ප්‍රාථමික අලෙවිකරුවන්ට නිකුත් කරනවා ලිඛිත ලියවිල්ල මේ ලබා ගන්න නිමෙච්ච වටින ණය මුදල් නැවත මෙන්න විදාගන්න පොලියට කියනවා පොලිසිය. සරල අදහස් කරොත් ඒ වගේ අපි සාමාන්‍ය ගන්න දුන්නේ ඔය ප්‍රාථමික පොරොන්දු නෝට්ටුවක් කියලා. ඒ පොරොන්දු නෝට්ටුවල සමාන ලියවිල්ලක් තමයි භාණ්ඩාගාර බිල්පත කියලා කියන පොදු කෙටි කාලයකට අදාළ දෙයක්. එතකොට මේ භාණ්ඩාගාර බිල්පත් මහ බැංකුව සහ ප්‍රාථමික අලෙවිකරුවන් අතර හුවමා වීම නදාන පිළිවෙලවල අපි හඳුන්වන භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ. මෙතන හැබැයි ගිණුම් කරනත් එක්ක පොඩි පරස්පර විරෝධී භාවයක් තියෙනවා. ගිණුම් කරනදී සාමාන්‍යව කෙටි කාලයකට හඳුන්වන්නේ මාස 12ක් හෝ ඊට වඩා අඩු කාලයක. නමුත් භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ තුළ ශ්‍රී ලංකා මහ බැංකුව මේ භාණ්ඩාගාර බිල්පත් වලට අදාළ කෙටි කාලයේ විදිහට හඳුන්වන්නේ අවුරුදු 3 හෝ ඊට වඩා අඩු කාලයක්. ඒක ගිණුම් කරනත් එක්ක පටලවා ගන්න එපා. භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ කියන්නේ රජයේ සුරැකුම්පත් කුමාර වල වෙළඳපොළ මහ බැංකුව රජයේ සුරැකුම්පත් වලට අදාළ නීතියක් දාලා තියෙනවා. කෙටි කාලය කියලා හඳුන්වන්නේ අවුරුදු 3 හෝ ඊට වඩා අඩු කාලයක්. නම් ගිණුම් කරන්නේ ඊට වඩා පොඩක් වෙනස්. ඉතින් මේ විදිහට භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ කියන්නේ රජය තමන්ට අවශ්‍ය අරමුදල් කෙටි කාලිනව නැවත ගෙවන්න බලාගෙන ණය පත්‍රයක් ලබා ගන්න වෙළඳපොළ තත්ත්වයක් නිසා අපි ඒක මුදල් වෙළඳපොළක් විදිහට අඳුරනවා. ඊට අමතරව අපි ඉගෙන ගන්නා ලැයිස්තුගත සමාගම් මේ රජය කොලයක් පිළිලා දීලා මූල්‍ය ආයතන වලින් ණය ගන්නවා වගේ ලැයිස්තුගත සමාගම් වල හැකියාව තියෙනවා. ඒගොල්ලන්ට නීතිමය පුද්ගලභාවයක් තියෙන නිසා ඒගොල්ලන්ගේ නමින් යම් ලියවිල්ලක් කාට හරි දීලා පොරොන්දු නෝට්ටුවක් හා සමාන ලියවිල්ලක් දීලා ආයෝජකයෙක්ගේ එහෙම නැත්නම් මේ ණය දෙන්න හැම කෙනෙක්ගෙන් ණය මුදලක් ලබා ගන්න. ඉතින් මේ ණය මුදල කෙටි කාලිකව ගන්නත් පුළුවන්, දිගු කාලිකව ගන්නත් පුළුවන් ලැයිස්තුගත සමාගම්. කොහොමද ලැයිස්තුගත සමාගම ආයෝජකයෙක්ට යම් ලියවිල්ලක් නිකුත් කරනවා. ණය ලබා ගැනීම කිරීමේ හැකියාව තියෙනවා.
ඉතින් මේ ලැයිස්තුගත සමාගම මේ ණය ගන්න කෙටි කාලීනවද දීර්ඝ කාලීනවද කියන එක මත මේ කියන ලියවිල්ලේ තියෙන නම වෙනස්. දැන් මේක මුදල් වැළඳපොළ කියන්නේ කෙටි කාලයට අදාළ නිසා අපි හිතමු ගන්න කෙටි කාලීන ණයක් කියලා. ලැයිස්තුගත සමාගම යම් ආයෝජකයෙක්ගේ කෙටි කාලීන ණයක් ගන්නවා ලිඛිත ලියවිල්ලක් තියෙනවා. එහෙම වුණොත් මේ ලියවිල්ලට කියනවා අපි වාණිජ්‍ය පත්‍රය. වාණිජ්‍ය පත්‍රය නිකුත් කරන්නේ ලැයිස්තුගත සමාගම් විසින් ආයෝජකයින්ගෙන් කෙටි කාලීන ණය ලබා ගැනීම. එහිදී ලැයිස්තුගත සමාගම ආයෝජකයින්ට පොරොන්දු වෙනවා ඔබෙන් ලබාගත් මෙම ණය මුදල මේ අදාළ වන පොලියත් සමග නැවත මෙන්න මේ දින විට නියමිත පරිදි ගෙවා ගන්න බව. ඉතින් මේ වෙනදපළ අපි හඳුන්වනවා වාණිජ්‍ය පත්‍රිකා වෙනදපළ විදිහට. මේ වාණිජ්‍ය පත්‍රිකා කියලා කියන්නේ කෙටි කාලීන ණය ලබා ගැනීමට අදාළ වන ලියවිල්ල නිසා වාණිජ්‍ය පත්‍රිකා වෙනදපළ අපි මුදල් වෙනදපළේ උපවෙනදපළක් විදිහට එක ස්වරූපයක් විදිහට හඳුන්වනවා. ඊට අමතරව තව වෙනදපළ වර්ගයක් තියෙනවා. ඔබ දන්නවා විදේශ රටවලින් යමක් ආනයනය කරනකොට ඒ ආනයනය වලට අදාළ මූල්‍ය වටිනාකම ගෙවන්න අපේ ව්‍යාපාරිකයන් තියෙන පහසුම ක්‍රමයක් තමයි ණයවර ලිපි. ඒ වගේම විදේශීය මුදල් හැදෙනවා. ඉතින් මේ ණයවර ලිපි සහ විදේශීය මුදල් හැදෙනවා කියන දෙකම නිකුත් වෙන්නේ ශ්‍රී ලංකා මුදල් වලින් නෙවෙයි. විදේශීය මුදල් වලින්. දැන් අපි කියපු මේ අන්තර් බැංකු එක්ෂණ ණය වෙනකොට ඒක දේශීය ගණන් වලට අදාළ වෙනදපළක්. ඒක නිසා රුපියල් ගණන් තමයි ඒ තුල තියෙන්නේ. ඊළඟට භාණ්ඩාගාර බිල්පත් වෙනදපළ දේශීය මට්ටමේ වෙනදපළක් රුපියල් ගණන් තියෙන්නේ. වාණිජ්‍ය පත්‍රිකා වෙනදපළ දේශීය මට්ටමේ එකක් නිසා රුපියල් ගණන් තියෙන්නේ. නමුත් මේ ණයවර ලිපි සහ විදේශ මුදල් නැරඹුම අවශ්‍ය පාර්ශ්වයන් ලබා දෙන මේ තත්ත්වය විදේශීය විනිමය මත පදනම් වෙච්ච වෙනද. ඒ නිසා මේක අපි අඳුනනවා දේශීය. ඒ කියන්නේ දේශීයව පවතින රට තුළ පවතින එක විදේශ විනිමය වෙනද. විදේශ විනිමය ආශ්‍රිත සේවාවන් අවශ්‍ය පාර්ශ්වයන් සැපයීමට අදාළව රට තුළ ක්‍රියාත්මක වන වෙනද. මේ ණයවර ලිපි අවශ්‍ය වෙන්නේ ව්‍යාපාරිකයන්ට විදේශීය මුදල් හැදවීම අවශ්‍ය වෙන ව්‍යාපාරිකයන්ට ඒවා ලබා දීම සිදු කරන්නේ වාණිජ්‍ය බැංකුව විසින්. ඒ කියන්නේ මේ වෙනදපළ වාණිජ්‍ය බැංකුව සහ ආනයන කරුවන් අතර ඇතිවන වෙනදපළ තත්ත්වය. ඒතර මේක දේශීයව ඇතිවන විදේශ විනිමය මත පදනම් වෙච්ච වෙනදපළ තත්ත්වය. ඉතින් මේක තුල මේ ප්‍රධාන කටයුතු දෙක ණයවර ලිපි සහ විදේශීය මුදල් හැදවීම ලබා දීමට අමතරව අපි දන්නවා අපනයන තමයි. ඕන් විදේශ රටවලට විවිධ දෑ අලෙවි කරලා ආදායම් ලබා ගන්නවා මුදල් ගෙන්න ගන්නවා. ඒ මුදල් ලැබෙන්නේ ශ්‍රී ලංකා රුපියල් වලින් නෙවෙයි විදේශීය මුදල් ලේඛක වලින්. ඒ විදේශීය මුදල් ලේඛක ශ්‍රී ලංකාව තුළට ආවට පස්සේ ඒගොල්ලන්ට අවශ්‍ය වියදම් කරන්නේ. කියන්නේ මේ අපනයන කටයුතු වල නිරත වෙච්ච ව්‍යාපාරිකයන්ට අවශ්‍ය රටු දෙවි පරිපූර්ණ ගෙවන්න අයිති වෙන ඒ වගේ වියදම් කරන්නේ විදේශ මුදලින් නෑ. ඒ නිසා ඒගොල්ලන් සිද්ධ වෙනවා ඒ ලැබෙන විදේශ විනිමය ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කරනවා. අන්නේ පරිවර්තනය කිරීමේ කටයුතු වාණිජ්‍ය බැංකුව වලින් කරන්න පුළුවන්. අපිට ලැබෙන මේ ආපනයන ව්‍යාපාරිකයන් ලැබෙන විදේශ විනිමය කෙලින්ම ගිහින් වාණිජ්‍ය බැංකුවල වාණිජ්‍ය බැංකුවේ ඒ විදේශ විනිමය වටිනාකම මත පදනම්ව දේශීය මුදල් ලබා ගන්න. අපි ඒකට කියනවා අපනයන කරුවන්ගෙන් විදේශ විනිමය මිලදී ගැනීම. දැන් මේක අපි වාණිජ්‍ය බැංකුව වල පැත්තෙන් කතා කරන නිසා අපි කියන්නේ වාණිජ්‍ය බැංකුවක් විදේශ විනිමය ටික අරගෙන රුපියල් දෙන නිසා අපි කියන විදේශ විනිමය මිලදී ගැනීම. ඊට අමතරව ආනයන කරුවන්ට විශාල වශයෙන් විදේශ විනිමය අවශ්‍ය වෙනවා. පිට රටවලින් බඩු ගෙන්නන්න විවිධ දේවල් මිලදී ගන්න.
ඉතින් ආනයනකරුවන් සතුව පවතින්නේ ශ්‍රී ලංකාව කියන හැබැයි ඒගොල්ලන්ට පිටරටින් එක එක දේවල් ගෙන්නන්න විදේශී විනිමය අවශ්‍ය වෙන්නේ. ඒ විදේශී විනිමය ආනයනකරුවන්ට කියාව දෙනවා මිලදී ගන්න. ආනයනකරුවන්ට මිලදී ගැනීම කියාව කියලා වාණිජ බැංකුව. වාණිජ බැංකුවේ කෝණය ගත්තට පස්සේ අපි ඒක කියන්නේ ආනයනකරුවන්ට අවශ්‍ය විදේශී විනිමය අලෙවි කිරීම. ඉතින් මෙන්න මේ විදිහට මේ මූල්‍ය වෙළඳපොළ තත්ත්වයන් මූල්‍ය වෙළඳපොළ තුළ මුදල් වෙළඳපොළ තත්ත්වයන් කීපයක් අපිට අඳුර ගන්න පුළුවන්. මේ මුදල් වෙළඳපොළ වල තුළ නිර්මාණය වෙලා තියෙන උවමාරු වෙන මූල්‍ය උපකරණ ගන්න. බැංකු ණය, කෙටි කාලීන බැංකු ණය, ඒ නැත්නම් අපි කියනවා අයිගා, වාණිජ්‍ය පත්‍රිකා, භාණ්ඩාගාර බිල්පත් මේ වගේ දේවල් අපිට මේ මුදල් වෙළඳපළක් තුළ උපමාවකට දක්වන්න පුළුවන්. ඒකට අපි කියනවා මුදල් වෙළඳපළ තුළ කියන මූල්‍ය උපකරණ. ඉතින් මුදල් වෙළඳපළක් තුළ ක්‍රියාත්මක වන ආයතන ව්‍යුහයක් තියෙනවා. මූල්‍ය ආයතන ව්‍යුහයක් තියෙනවා. අන්තර් බැංකු ඒක්ෂන් ණය වෙළඳපළ තුළ වාණිජ බැංකු මේ වාණිජ බැංකු වලට අදාළ ගිණුම් පවත්වාගෙන යන මධ්‍යගත මූල්‍ය අධිකාරිය, ඒ වගේම වාණිජ පත්‍රිකා නිකුත් කිරීම සඳහා කොටස් තැරවුකරුවන්, ඒ වගේම මූල්‍ය සමාගම් මේ වගේ මූල්‍ය ආයතන වර්ග ගණනාවක් මූල්‍ය වෙළඳපොළේ මුදල් වෙළඳපොළ කොටස තුළ ක්‍රියාත්මක වෙනවා අපිට දකින්න. ඔබට අදාළ මුදල් වෙළඳපොළ සම්බන්ධ විග්‍රහය මෙතකින් අවසන් වෙනවා. අපි ඊළඟ වීඩියෝ කොටසින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළඳපොළ තුළ ක්‍රියාත්මක වෙන මුදල් වෙළඳපොළ අපි සාකච්ඡා කරලා ඉවර කළා. ප්‍රාග්ධන වෙළඳපොළ සම්බන්ධ විග්‍රහය. එතෙක් ඔබට සුබදායක දවසක් ප්‍රාර්ථනා කරනවා.